කොණ්ඩා මෝස්තර ශිල්පී පාඨමාලාවේ එක් මාතෘකාවක් වන මොඩියුල් අංක 8 දිගු හිසකේ සඳහා කොණ්ඩා මෝස්තර කිරීමේ මාතෘකාවේ ටාස්ක් කිහිපයක් එකතු කරමින් කොහොමද ලස්සන කොණ්ඩා මෝස්තරයක් කරගන්න ආකාරය අද මම ඔබලාට පෙන්වනවා. අපි බලමු කොණ්ඩා මෝස්තරයක් කිරීමට පෙර අපි මොනවද දැනගත යුතු කරුණු කියලා. ඔබට තිරේ දිස්සෙනවා දැන්. ඒ සඳහා මොනවද කියලා අපි ප්‍රථමයෙන්ම අමුත්තා සමග සුහදව සාකච්ඡා කර ඇයගේ අවශ්‍යතාවය හඳුනාගත යුතුයි. ඉන්පසුව අමුත්තා සහභාගී වන උත්සව අවස්ථාව පිළිබඳ අපි සාකච්ඡා කරමින් දැනගත යුතුයි. ඉන් අනතුරුව අමුත්තාගේ වයස, අමුත්තාගේ මූණේ හැඩය කොහොමද කියලා අපි බලලා ඉන් අනතුරුව අපි කොණ්ඩා මෝස්තරය කිරීම සඳහා ඇයගේ හිසකෙස් තෙල් කුණු ආදී තිබේ නම් ඒවා සෝදා කොණ්ඩේ හොඳින් වියලා සකස් කරගත යුතුයි. අපි දැන් බලමු කොණ්ඩා මෝස්තරයක් කිරීමට පෙර අවශ්‍ය ද්‍රව්‍ය සහ උපකරණ මොනවද කියලා. ඒ සඳහා ජම්බෝ කොම්බ් එකක් අපිට අවශ්‍යයි කොණ්ඩේ ගැටහර පීරා ගැනීම සඳහා. ඊට කොණ්ඩා මෝස්තරය කිරීම සඳහා ටේල් කොම්බ් එකක් අවශ්‍යයි. ඊළඟට හවරි අවශ්‍යයි. ඊළඟට සෙක්ෂන් ක්ලිප්ස්, hair clips, pins, hair clips, hair spray, hair gel, hair gel spray එකකුත් තියෙනවා. ඒ වගේ එකක් භාවිතා කරන්නත් පුළුවන්. hair dryer, curling tone එකක්, hair iron එකක් සහ නිමාව සඳහා මේ ආකාරයේ ornaments මොනවා හරි පාවිච්චි කරන්න පුළුවන්. අපි දැන් බලමු කොණ්ඩා මෝස්තරය කිරීම සඳහා සේවාදායකයා සූදානම් කරගන්න ආකාරය. ඒ සඳහා අපි සේවාදායකයාට ටවල් එකක් පළඳවා ඉන්න අනතුරුව කේප් එකක් පැළඳිය යුතුයි. මාද ඔබලාට පෙන්වන්න යන්නේ ඩමි එකක් ආධාරයෙන් නිසා මං කේප් එක ඇයට පළඳලා තියෙන්නේ. ඊළඟට අපි මේ කොණ්ඩා මෝස්තරේ කිරීම සඳහා අපිට කොණ්ඩේ හොඳින් ගැටහැර පීරා ගැනීමට අවශ්‍යයි. සඳහා ජම්බෝ කොම්බ් එකක් පාවිච්චි කරමින් කොණ්ඩය මේ ආකාරයට දෙකට බෙදා යට සිට උඩට පීරාගත යුතුයි. මා අද රැගෙන ඩමිය හොඳින් සෝදා බ්ලෝ ඩ්‍රයි කරමින් ලෑස්ති කර ගත් කොණ්ඩයක් තමයි මම අද ගෙනාවේ. මේ ආකාරයෙන් පීරාගත් කොණ්ඩය අපි ඊළඟට කොටස් කර ගැනීම අවශ්‍යයි. ඒ සඳහා මේ ආකාරයෙන් මැද්දෙන් බෙදාගත් කොණ්ඩේ හිස් මුදුනේ සිට කන දක්වා කොටස මේ ආකාරයට බෙදාගෙන සෙක්ෂන් ක්ලිප් එකක් රඳවා ගත්තා. අනතුරුව මෙතනින් අඟලක කොටසක් ගෙන මේ ආකාරයෙන්
නැවතත් ටේල් එක ආධාරයෙන් මේ විදිහට ගත හැකියි. අනතුරුව අපි සූදානම් කරගත් රබර් බෑන්ඩ් එකකට ක්ලිප්ස් දෙකක් දමා සූදානම් කරගත් කොටසගෙන සියලුම කොණ්ඩය එකතු කරමින් ක්ලිප් එක රඳවා මේ ආකාරයට පොයින්ටර් එකක් දමා ගන්න. කුඩා කොටසක් ගෙන එය පොයින්ටර් එක වටා උතා ක්ලිප් එකක් රඳවා ගන්න. ඉන්පසු මේ ඉදිරියට ඉවත් කරගත් අඟලේ කොටස කාරයට දමා ගන්න. මේ කොටස් තුනකට මේ ආකාරයට බෙදා ගන්න. හොඳින් පීරා ගන්න. කුඩා කොටසක් ගෙන මේ ආකාරයට දැන් අපි කොණ්ඩේ බැක්කෝම් කරන්න යන්නේ. ඒ සඳහා මේ වගේ කුඩා කොටසක් ගන්න අරගෙන ආකාරයට අංශ කණුවට අල්ලා ආපස්සට පීරීමක් කළ යුතුයි. තමයි අපි කියන්නේ බැක්කෝම් කරනවා කියලා. මේ විදිහට මේ ආකාරයට බැක්කෝම් කරගෙන කුඩා කොටසක් අපි ඉදිරියට ඉතුරු කරගත්තා. ෆිනිෂ් කරගන්න නිමාව සඳහා මේ ආකාරයෙන් ආලේපන අත වටා ඔතමින් මේ ආකාරයට රෝලක් සාදා ගන්න. ක්ලිප්ස් හැරීම සඳහා ඇඟිල්ල භාවිතා කරන්න. ඉදිරියෙන් ඉතුරු කරගත් කොණ්ඩේ මේ ආකාරයට
ඉතින් බෙක්කොම් කර ආලේපන කරගන්න. දකුණු පස ආකාරයටම අත්වට ඔතමින් ක්ලිප් එකක් ආකාරයෙන් රඳවන්න. ඉදිරිපස ඉතුරු කරගත් කොටසින් මේ ආකාරයට මනා නිමාවක් ලබා දෙන්න. මේ ආකාරයෙන් මේ කොටස සකසා ගන්න. අනතුරුව අපි පිටිපස්ස හදා ගන්න ආකාරය බලමු. මේ කොටස බැක්කෝම් කරමින් මේ ආකාරයෙන් පිටිපස බැක්කෝම් කරගත් කොණ්ඩය ආලේපන ගල්වා පොඩි බන් එකක් ආකාරයට මෙන්න මේ විදිහට රඳවා පින්ස් වලින් රඳවා ගන්න. මේ ආකාරයට ඉන්න අනතුරුව අපිට ජෙල් හෝ ජෙල් හෙයාර් ස්ප්‍රේ එකක් භාවිතා කරන්න පුළුවන්. ආලේපන ගල්වමින් කර්ල් සකසා ගන්න. ඒ සඳහා ආලේපන ගල්වා මෙන්න මේ ආකාරයට අපිට කැමති ස්ථානයක තියා ක්ලිප් වලින් රඳවා ගන්න. මෙන්න මේ. අපිට මේ කොටස කුඩාවට බැක්කෝම් කරමින් ගන්නත් පුළුවන්. මේ ආකාරයට කුඩා කොටස් ගෙන ආලේපන ගල්වා ක්ලිප් වලින් රඳව ගන්න.
විදිහට මේ තේල් එක භාවිතා කරමින් එක සකසා ගන්න පුළුවන්. පොනි ටේල් එකේ තිබෙන සියලුම කෙස් ඉවර වන තුරු මේ වගේ කර්ල්ස් හදාගන්න පුළුවන්. දකුණු පස ආකාරයට වම් පසද මේ විදිහට සකස් කරගන්න. සකස් කරගත් කර්ල් එක හොඳින් විහිදෙන ආකාරයට හදාගන්න. කුඩා කොටසක් අරගෙන හැම විටම ආලේපන ගල්වන්න. කොණ්ඩේ අඩු කෙනෙක්ගේ කරද්දී මෙන්න පොඩ්ඩක් බැක්කොම් කරලා ගැනීමේදී පිරුණු ස්වභාවයක් තිබෙනවා. ඒ නිසා මේ ආකාරයට මද වශයෙන් බැක්කොම් කර කොණ්ඩා මෝස්තරේ පිරුණු ස්වභාවයක් ඇති වෙන පරිදි මේ විදිහට කරන්න. කොණ්ඩා මෝස්තරේ කරගෙන යනකොට අපිට සමහර කර්ල්ස් ඇතුළ වගේ තියෙනවා නම් අපි ටේල් කොම්බ් එක භාවිතා කරලා මේ විදිහට උඩට සීමක් කරන්න පුළුවන්. ආකාරයට මේ පිටිපස්ස සකසා ගත්තට පස්සේ අපි බලමු කොහොමද ඉස්සරහා අපි හදාගන්නේ කියලා. සඳහා මම සේවාදායකයාගේ මුහුණට ගැලපෙන ආකාරයෙන් අපි සාමාන්‍ය කොණ්ඩා මෝස්තරයක් කරනකොට ඒගේ මුහුණට ගැලපෙන සහ එයා බෙදෙන පැත්ත ගැන අපි සැලකිලිමත් වෙන්න ඕනේ. මම සයිඩ් පාර්ට් ගන්න මෙයාගේ මේ ආකාරයට අපි ටේල් එක ආධාරයෙන් පීරා ගමු. ඊළඟට මේ කොටස දෙකට බෙදා මැද්දේ කොටස
මේ ආකාරයට ක්ලිප් එකකින් රඳවා මෙතන කොටසට අපි කුඩා කොටස් අරගෙන නැවත බෙක්කෝම් කිරීම. කොණ්ඩා මෝස්තරයේ හොඳ නිමාවක් සඳහා බෙක්කෝම් එක අපිට අත්‍යවශ්‍යයි. හොඳින් බෙක්කෝම් කරගන්න කොණ්ඩේ. එනතුරු ඉදිරිපස මේ තීරුව මම බෙක්කෝම් කරන්නේ නැතුව එකතු කරනවා මේ ආකාරයට. අපි ආලේපන ගල්ලමු. බෙක්කෝම් එක පැත්තට මේ විදිහට ආලේපන ගල්ලමු. මේ විදිහට පිටිපස කොණ්ඩේට තබා අපි తాවකාලික ඉස්සලා ක්ලිප් එකකින් රඳවමු. මේ විදිහට ටේල් එක පාවිච්චි කරලා අපිට අඩුතෙන් උඩට ඉස්සීමක් කරගන්න පුළුවන්. මේ කෙස් කොටස තිය සයිඩ් එකට දාගත්ත මේ කොටසෙන් කුඩා කොටස් මේ අතට අරගන්න. අරගෙන බෙක්කෝම් කරගන්න. මෙන්න මේ ආකාරයට මූණට වැටෙන්නේ නැති ආකාරයට මෙන්න ආලේපන ගල්වා දැන් අපි අනිත් පස බලමු. කුඩා කොටස් ගෙන හොඳින් බෙක්කෝම් කරන්න. මේ කොටස බෙක්කෝම් කරන්න එපා. මේ ආකාරයට අපේ කොණ්ඩා මෝස්තරයට తాවකාලිකව රඳවා
පිටිපසට මේ පැමිණි කෙස් කොටස් වලින් පොඩි පොඩි කර්ල්ස් දාගන්න පුළුවන්. නැත්නම් අපිට මේක ආලේපන ගල්වා කොටස මේ ආකාරයෙන් අඹරා ගන්න. මේ විදිහට කොණ්ඩා මොස්තරේට එකතු කරගන්න. අනතුරුව తాවකාලිකව රඳවපු කොටස් අයින් කරන්න. හොඳින් ආලේපන ගලවන්න. මේ ඉන්විසිබල් පින්ස් වලින් මේවා රඳව ගන්න. ගැනීමක් කරන්න. ඊළඟට අපිට කොණ්ඩා මෝස්තරය අලංකාර කිරීම සඳහා මේ වගේ පළඳන පාවිච්චි කරලා බලමු කොහොමද මෙහිම අලංකාර කරගන්න. මේ විදිහට අපි කොණ්ඩේ නිමා කරගත් කොණ්ඩේ මේ තමයි අපේ කොණ්ඩා මෝස්තරයේ අවසාන නිමාව. මේ ස්වභාවිකව එයාගේ තිබෙන කොණ්ඩෙම්ම කරගත්ත කොණ්ඩා මෝස්තරයක් තමයි මේක. ඒ වගේ කොණ්ඩේ අඩු කෙනෙක්ට අපිට hair extension එකක් පාවිච්චි කරලා මේ ආකාරයට අලංකාර කොණ්ඩා මෝස්තරයක් කරගන්න පුළුවන්. මේකේ පාට දෙකක එක්ස්ටෙන්ෂන් එකක් පාවිච්චි කරලා අපි හදලා තියෙන්නේ. විදියට අලංකාරව කරගන්න පුළුවන්. අද දින අපි කරේ මොඩියුල් අංක 8 දිගු හිසකේ සඳහා කොණ්ඩා මෝස්තර. මේයින් ඔබ යම් දැනුමක් අරගෙන ඔබ මේ තමන්ගේ නිර්මාණ එකතුවක් හෝ මේ වගේ මැගසින් අන්තර්ජාලයෙන් එකතු කරගත්ත ව්‍යාපෘතියක් කරන්න කර ඔබගේ උපදේශක වෙත ඒ වාර දෙන්න. අද දිනට අපේ මේ පාඩම අවසానයි. ඔබ සැමට ආයුබෝවන්. ආයුබෝවන්. මම අද ඔයගොල්ලෝ හමුවට ගෙනෙන බලාපොරොත්තු වන්නේ කොණ්ඩා සැකසුම් ශිල්පී විෂය නිර්දේශයට අනුව M4 කියන මොඩියුල් එක, ඒ කියන්නේ කොණ්ඩය රැලි කිරීම, එහෙම නැත්නම් කොණ්ඩය පර්ම් කිරීම කියන මොඩියුලේ ඇතුළත් වන C2 කියන ටාස්ක් එක. ඒ කියන්නේ මූලික ඇතීමේ ක්‍රමය කොහොමද නිවැරදිව කරන්න කියන එක ඔබ හමුවේ තැබීමටයි. මුලින්ම අපි දැනගන්න ඕනේ මූලික ඇතීමේ ක්‍රමය කියලා කිව්වම මේ මූලික ඇතීමේ ක්‍රමයට අපේ ව්‍යවහාරය, එහෙම නැත්නම් දේශීය විදේශීය මේ හැම දෙයකදීම භාවිතා කරන එක එක නම් තියෙනවා. අපි මුලින්ම ඉගෙන ගන්න ඕනේ මොකද මේ කොයි නමින් පාවිච්චි කරත් අපි මේ මූලික ඇතීමේ ක්‍රමයටම තමයි මේ සියලුම නම් භාවිතා කරන්න කියන එක අපේ දරුවෝ ඉගෙන ගන්න ඕනේ.
මම මුලින්ම කියනවා මූලික ඇතීමේ ක්‍රමය කියලා කියනවා. ඒ වගේම අපි ඒකට කියනවා බේසික් වයින්ඩින් මෙතඩ් එක කියලා කියනවා. ඊට පස්සේ තව සමහරු එකට පාවිච්චි කරනවා 9 section කියන වචනේ. ඒ වගේම තමයි ඉන්ටර්නැෂනලි එහෙම නැත්නම් ජාත්‍යන්තරයේ පාවිච්චි කරනවා ඔර්තොඩොක්ස් වයින්ඩින් කියන නාමය. ඉතින් මේ කොයි විදියට පාවිච්චි කරා වුණත් අපි කරන්නේ මේ බේසික් වයින්ඩින් එහෙම නැත්නම් මූලික ඇතීමේ ක්‍රමයයි. මේ මූලික ඇතීමේ ක්‍රමය ඉගෙන ගන්නකොට හොඳට මතක තියාගන්න ඕන දෙයක් තමයි මේ මූලික ඇතීමේ ක්‍රමයට කොණ්ඩය පර්ම් කිරීමේදී අපිට අහුවෙන හැම ක්ලයන්ට් කෙනෙක්ටම අපිට මේක කරන්න බෑ. විශේෂයෙන්ම දැනගන්න ඕනේ කොණ්ඩය පාටින් එකක් නැතුව. ඒ කියන්නේ નિયમિત නිශ්චිත දිශාවක් නැතුව. ඒ කියන්නේ අපි උදාහරණයක් විදියට ගත්තොත් කොණ්ඩය පැත්තෙන් බෙදෙන, මැද්දෙන් බෙදෙන මේ කිසි දෙයක් නැතුව කොණ්ඩේ ඔහේ කඩාගෙන වැටෙන. ඒ විදිය ක්ලයන්ට්ස්ලාට ඒ වගේ සේවාදායකයන්ට ඒ වගේම කොණ්ඩේ අපි කියනවා වොලියුම් එක අඩු. ඒ කියන්නේ පිරුණු බව අඩු ක්ලයන්ට්ස්ලාගේ පිරුණු බව වැඩි කරලා පෙන්වන්න විශේෂිත වූ වයින්ඩින් ටෙක්නික් එකක් තමයි මේ මූලික ඇතීමේ ක්‍රමය. ඉතින් අපි බලමු මේ මූලික ඇතීමේ ක්‍රමය පුහුණු වෙන ශිෂ්‍යයෝ විදියට මේක කරන්න අපිට අවශ්‍ය වෙන ද්‍රව්‍ය මොනවාද කියලා. අපි මේ මූලික ඇතීමේ ක්‍රමය පුහුණු වෙන්න ඕනේ පළවෙනියෙන්ම අනුරුවකට. ඒ කියන්නේ ඩමි එකකට. ඉතින් මේකට සුදුසු ඩමි එකක් අපි තෝරගන්න ඕනේ. ඒ වගේම තමයි පර්ම් රොඩ්ස්. පර්ම් රොඩ්ස් කිව්වම පර්ම් රොඩ්ස් තෝරා ගැනීමේදී සැලකිලිමත් වෙන්න ඕන කරුණු ගොඩක් තියෙනවා. එකක් තමයි සේවාදායකයාගේ රුචිකත්වය. මොකද එයාට අවශ්‍ය කරන කර්ල් එකේ ප්‍රමාණය. ඒ වගේම වොලියුම් එක, කොණ්ඩේ ප්‍රමාණය, කොණ්ඩේ දිග මේ හැම දෙයක්ම සැලකිලිමත් වෙන්න ඕනේ. එතකොට අවශ්‍ය රොඩ් එක තෝරගන්න. ඒ වගේම මේ රොඩ් එකේ රබර් එක ගැන ගොඩක් සැලකිලිමත් වෙන්න ඕනේ. මොකද හේතුව ඇදිච්ච රබර් එකක් තිබුණොත් නිවැරදි විදියට පර්ම් එක හරියට සෙට් වෙන්නේ නැහැ. මොකද එතකොට අපිට එන්නේ දිග ඇරුණු රැල්ලක්. ඒක නිසා හොඳට මතක තියාගන්න ඕනේ දරුවනේ. අපි රබර් එක තෝරගන්නකොට හොඳ ටයිට් රබර් එකක් තෝරගන්න. ඒ වගේම තමයි පර්ම් එක කරනකොට නැතුවම බැරි අත්‍යවශ්‍ය දෙයක් තමයි එන්ඩ්ස් පේපර්. එතකොට අපිට අවශ්‍ය විදිහට එන්ඩ්ස් පේපර් ඕනේ. ඒ වගේම කොණ්ඩය සෙක්ෂන් කරගන්න එක්කෝ සෙක්ෂන් ක්ලිප්ස් එහෙම නැත්නම් බටර්ෆ්ලයිස් කියන මේ ಜಾති දෙකෙන් ඕන එකක් තෝරගන්න පුළුවන්. ඒ වගේම අපිට කොණ්ඩේ ගැටහැර පීර ගන්න ජම්බෝ කොම්බ් එකක් ඕනේ. කොණ්ඩය සෙක්ෂන් කරන්න ටේල් කොම්බ් එකක් ඕනේ. ඒ වගේම අපි පාවිච්චි කරන්නේ අනුරුවක් නිසා මේකේ තෙත ගතිය තියාගන්න අපිට වෝටර් ස්ප්‍රේ එකකුත් අත්‍යවශ්‍ය වෙනවා. ඉතින් අපි දැන් බලමු කොහොමද පළවෙනි පියවර විදියට මූලික ඇතීමේ ක්‍රමයකදී කොණ්ඩය සෙක්ෂන් කිරීම තමයි අත්‍යවශ්‍ය. ඒ වගේම ඊටාම වැදගත් කොටස. අපේ දරුවොන් ගොඩක් වෙලාවට මග හැරගන්න පළවෙනිම දේ තමයි මේ සෙක්ෂනින්. සෙක්ෂනින් වැරදිච්ච ගමන් මුළු පර්ම් එකම නැති වෙන්න පුළුවන්. ඒක නිසා අපි බලමු කොහොමද මේ සෙක්ෂනින් කරන්න කියලා. මේ රොඩ් එකක් ගත්තම කොණ්ඩය කොටස් කරන්න ඉස්සෙල්ලා දැනගන්න ඕනේ විශේෂිත වූ කාරණයක් තියෙනවා. මේ රොඩ් එකක නිශ්චිත වූ සම්මතයකට අනුව තමයි හදලා තියෙන්නේ රොඩ් එකේ දිග ප්‍රමාණය. මේ දිග ප්‍රමාණයෙන් අඟල් කාලක් ඇතුළට මෙන්න මේ තරම් ප්‍රමාණයක් ඇතුළට මේ ඇතුළතුලේ තමයි මේ කොණ්ඩේ තිය යුත්තේ. මොකද නැත්තම් අපි කොණ්ඩේ උතාගෙන යනකොට මේ කොණ්ඩේ රැලි ටික රොඩ් එකෙන් එළියට ඇවිල්ලා කර්ල් එක ඩැමේජ් වෙන්න, කර්ල් එක සවුත් වෙන්න, නැත්තම් පර්ම් එක හරියට එන්නේ නැති වෙන්න පුළුවන්. ඒක නිසා මතක තියාගන්න මේ රොඩ් එකෙන් අඟල් කාලක් පමණ ඇතුලේ තමයි අපේ කොණ්ඩය තියෙන්න ඕනේ. හරි. ඒ වගේම දැන් අපි බලමු කොහොමද මේක සෙක්ෂන් කරන්න කියලා. මම ඔයගලන්ට මෙතන රූප සටහනක් තියෙනවා. අපි ඒක මුලින්ම බලමු. මේ තියෙන්නේ කෙනෙක්ගේ සේවාදායකයාගේ හෝ අනුරුවේ හෝ මුහුණ. මේ මුහුණ තියෙනකොට අපි දන්නවා අපි ඕනම කෙනෙක්ගේ නාසය තමයි මුහුණේ මැද. ඉතින් ඒක නිසා මුලින්ම මතක තියාගන්න මේ නාසයේ මැද කොටසේ සිට අපි රොඩ් එකේ හරි මැද තමයි තියාගන්න ඕනේ. දැන් අපිට ඉගෙන ගන්න කාලේ මේ විදියට පුහුණු වුණාට සේවාදායකයෙක්දී කරනකොට අපිට මේ විදියට කරන්න බෑ. නමුත් අපි මතක තියාගන්න ඕනේ මේ විදියට හරියටම නාසයේ මැද ඉඳලා මේ රොඩ් එකේ මැද ඉඳලා මෙන්න මේ ප්‍රමාණය. මේක තමයි හරියටම රොඩ් එක උතනකොට ගන්න ඕන කෙස්වල පළල ප්‍රමාණය. ඒ කියන්නේ හරියටම රොඩ් එකේ පළල ප්‍රමාණය මේ විදියට කොටුවක් ආකාරයට අපි කියනවා බොක්ස් එකක් ආකාරයට බෙදා ගන්නවා. හරි. අපි දැන් බලමු කොහොමද මේ බොක්ස් එක බෙදාගන්නේ කියලා.
හොඳින් කොණ්ඩය ගැටහැර පීරාගෙන තියෙන්න ඕනේ. ඒ වගේම නාසයේ මැද ඉඳලා මේ ආකාරයට මේ ආකාරයට අපි බොක්ස් එක බෙදා ගන්නවා. මේ බොක්ස් එක බෙදා ගන්නකොට හොඳට මතක තියාගන්න ඕන දෙයක් තමයි මේ ඉරි නියමිත ආකාරයෙන් කෙලින් තියෙන්න ඕනේ. ඒක තමයි වඩාත් වැදගත් වෙන්නේ. කෙලින් තියෙන්න ඕනේ. මොනම හේතුවක් නිසාවත් මේ ඉරි ඇද වෙන්න එපා. එතකොට අපේ බෙදුම් ක්‍රමයේ නිවැරදි බව නැති වෙලා යනවා. ඊට පස්සේ අපි කරන්නේ මේ කොටුව බෙදා ගත්තට පස්සේ මේක ක්ලිප් කරගන්නවා. ඊළඟට තියෙන්නේ ඊළඟ සෙක්ෂන් එක. එතකොට දැන් අපි බොක්ස් එක ගත්තා. මේ බොක්ස් එකේ ඒ පැත්තට ඒ කියන්නේ අපි කියනවා මෙන්න මෙහෙම මේ රොඩ් එකේ ප්‍රමාණයම අපි ඉස්සෙල්ලා ගත්ත ප්‍රමාණයම මේ අතට තිබ්බම ඒක බෙදෙන විදිය. හැබැයි මතක තියාගන්න ඕන තව දෙයක් තමයි අපේ දරුවෝ හුරු වෙලා තියෙනවා ear to ear section එක. මේ ear to ear section එකට නෙමෙයි මේක බෙදෙන්නේ. මෙතන ඉඳලා රොඩ් එකේ පළල ප්‍රමාණයම මෙහෙම කන ළඟට එන්න ඕනේ. දැන් ear to ear line එක ගියා නම් ඒකේ එන්නේ ඊට වැඩිය පහලින්. නමුත් මේකේ එන්නේ ඊට වැඩිය වෙනස්. උඩින් ගත්ත ප්‍රමාණයම පල්ලෙහාට එනකන් තිබීම අනිවාර්යයි. අපි බලමු ඒක කොහොමද ගන්න කියලා. මේ ප්‍රමාණයම මෙතනට වෙනකන් තිබීම අත්‍යවශ්‍යයි. ඒ කියන්නේ මේ පළල අපි ගන්නා වූ පළල මේ කොහේ තැනින් බැලුවා වුණත් එකම ප්‍රමාණයක් තිබීම අත්‍යවශ්‍යයි. අපි ඊළඟට බලමු මේකේ ඊළඟ සෙක්ෂන් එක ගන්නෙ කොහොමද කියලා. අර මුලින් ගත්ත කොටස වගේමයි හිසේ අනිත් කොටසත් ඒ ආකාරයටම කොටස් කරගන්න. එතකොට හරියට උඩින් බැලුවම අපිට පේන්නේ පළවෙනි කොටස, දෙවෙනි කොටස, තුන්වෙනි කොටස. ඒ කියන්නේ 1 2 3. එතකොට අපේ හිසේ කොටස් 3 මෙන්න මේ ආකාරයට පේනවා. පළවෙනි කොටස, දෙවෙනි කොටස සහ තුන්වෙනි කොටස. ඊළඟට තියෙන්නේ ඊළඟ කොටස. ඒ කියන්නේ හිසේ පිටුපස කොටස බෙදාගන්නේ කොහොමද කියන එකයි. අපි ඒක කරන්න නම් අපි අපේ අනුරුව හරවා ගැනීම අත්‍යවශ්‍යයි. අපි බලමු ඒක කොහොමද බෝඩ් එකේ ලෑස්ති කරගන්නේ කියන එක. දැන් අපි මේ පළවෙනි කොටස් 3 බෙදා අවසන් කරා. ඊළඟට වෙන්නේ මෙතන සිට. ඒ කියන්නේ අපේ පළවෙනි කොටසේ සිට දිගටම පහළට, ඒ කියන්නේ ස්ට්‍රේට්ලි පල්ලෙහාට කෙලින්ම අරගෙන එන්න ඕනි. පල්ලෙහාට කෙලින්ම අරගෙන එනවා. මේ පල්ලෙහාට අරගෙන ආවම මේ කොටස තමයි අපි දැන් වෙන කර ගැනීම සිද්ධ වෙන්නේ. ඒ කියන්නේ හරියටම බලනවා නම් මෙන්න මේ කොටස. මේකෙදි මතක තියාගන්න ඕනේ මේ ගන්න මෙන්න මේ පළල සියල්ලම සමාන වීම අත්‍යවශ්‍යයි. ඒ කියන්නේ මේක කරන්නේ මෙන්න මේ ආකාරයට. මෙතනින් ගත්ත සෙක්ෂන් එක මේ විදියට පල්ලෙහාට එනවා. අපි తాවකාලිකව මේ පැත්තේ කොණ්ඩය කටුවක රඳවා ගන්නවා. ඊළඟට ඊළඟ සෙක්ෂන් එක. ඒකේ අනිත් කොටසත් අපි తాවකාලිකව සෙක්ෂන් ක්ලිප් එකක් අරන් රඳවා ගන්නවා. දැන් බලන්න මේ කොටස. මේකෙදි මෙතන සිට, ඒ කියන්නේ මුදුනේ සිට නේප් ලයින් එක දක්වාම සමානව පිහිටලා තියෙනවා. ඊළඟට අපි කරන්නේ දැන් අපි කොටස් 6ක් බෙදලා ඉවරයි. පළවෙනි කොටස් 3 4 5 6. දැන් මේක මෙතනින් නවතින්නේ. ඊළඟට මෙන්න මේ විදියට කරන්න තියෙනවා. අපි පිටිපස්ස හැරුණාම අපේ කන් දෙක. මෙතන කන් දෙක. මේ කන් දෙක කෙලින් යා කරන රේඛාවක් තියෙන්න ඕනේ. දැන් ඒ රේඛාව තමයි අපි කරන්නේ. මේ පළවෙනි කොටස ගත්තා මේ පැත්තේ අපි වෙන් කරපු తాවකාලිකව එතන කන ළඟ ඉඳලා දෙකට බෙදුවා. මෙන්න මේ ආකාරයට.
මේ ආකාරයට බෙදලා මේක එක කොටසක් විදියට ගන්නවා. ඊළඟ කොටස තව කොටසක් විදියට ගන්නවා. එතකොට දැන් මේ sections කීපයක් අපි බෙදාගත්තා. දැන් මෙතන කොටස් දෙකක් තියෙනවා. දැන් මේ ඊළඟ මැද කොටසෙත් අපි හරියටම වෙන් කරපු ස්ථානයෙන් ආයි මේක දෙකට බෙදනවා. එතකොට this වෙන්නේ මෙන්න මේ විදියට මේ section එක මේ විදියට වෙන් කරගන්නවා. ඊළඟට පල්ලෙහා තියෙන section එක මේ විදියට බෙදා ගන්නවා. එතකොට දැන් අපි ඉදිරි කොටස් 3යි 4යි 5යි 6යි 7යි තව කොටස් දෙකක් බෙදා ගන්න ඕනේ. ඊළඟට ඉතුරු වෙලා තියෙන කොටසත් ඒ ආකාරයෙන්ම අපේ කන පිටුපස හරියට රේඛා වෙන විදියට බෙදා ගන්නවා. දැන් මං හිතන්නේ ඕගොල්ලෝ දැන් දන්නවා කොටස් 9 කොයි විදියටද බෙදා වෙන් කරගත්තේ කියලා. දැන් බලන්න. ඉදිරිපස කොටස් 2 3යි 4 5 6 7 8 9 කියන විදියට අපි sections 9 බෙදාගත්තා. දැන් ඊළඟට අපේ පළවෙනි පියවර අවසන්. දැන් අපි සූදානම් වෙන්නේ කොහොමද අපි perm rod එකක් අපේ section කරගත්ත කොටස් වලට එකතු කරගන්නේ කියලා. අපි මුලින්ම perm එක කරනකොට පළවෙනිම section එක අපි ඉස්සෙල්ලාම බෙදාගත්ත කොටස තමයි rods උතන්න ගන්න. එතකොට මේ පළවෙනියෙන්ම මේ කොටස ගලවලා ඉවත් කරාම පළවෙනිම දේ තමයි හොඳට ගැට හැර කොණ්ඩය පීරා ගැනීම. ඊට පස්සේ මේක අනුරුවක් නිසා මොකද අපි සේවාදායකයෙක් කරනවා නම් අපි මුලින්ම සේවාදායකයාගේ කොණ්ඩය සෝදලා තමයි මේ ස්ථානයට ගේන්නේ. නමුත් මේක අනුරුවක් නිසා මතක තියාගන්න ඕනේ මේක හොඳට තෙත් කර ගැනීම අනිවාර්යයි. වතුර ස්ප්‍රේ කරගත් කොණ්ඩය අපි දැන් යන්නේ සෙක්ෂන් එක බෙදා ගන්න. මේ සෙක්ෂන් එකක් බෙදා ගන්නකොට ඉතා සිහින් කෙස් කොටසක් ගන්න ඕනේ. අපි ගන්න රොඩ් එකට ගැලපෙන්න ඕනේ. ඒක නිසා ඉතා සිහින් කෙස් කොටසක් ගන්න. එතකොට ඒ වගේම තමයි මතක තියාගන්න ඕනේ අපි ගන්න සෙක්ෂන් එක මූළු රටාව පුරාවටම එකම ප්‍රමාණයකින් තිබීම අනිවාර්යයි. එතකොට මම ඊළඟට පාවිච්චි කරනවා දැන් ends papers. මේ ends paper වල මම අද පාවිච්චි කරන්නේ ඔයගලන්ට කියලා දෙන්නේ book and winding කියන ටෙක්නික් එක. මේකෙදි මේ ends paper එක පොතක් හරියට නිකන් පොතක් ඇරෙනවා වගේ තමයි මේ තියෙන්නේ. මෙන්න මේ විදියට ends paper එක තියාගෙන අපි මේක හරියට කොණ්ඩේ තියෙන තැනට කෙලින් මේක උස්සන්න ඕනේ. ඊට පස්සේ මේකේ අගිස්සට වෙනකන් ගන්න ඕනේ. ඊට පස්සේ අපේ perm rod එක තියාගත්තා. ඊට පස්සේ ඒක ඔතාගෙන එන්න ඕනේ. මේක ඔතනකොට හොඳට මතක තියාගන්නකොට body angles කියන එක හරිම වැදගත්. මොකද හේතුව අපේ අත් දෙක හොඳට උස්සලා තියෙන්න ඕනේ. වැලමිට ස්ට්‍රේට්ව තියෙන්න ඕනේ. ඊළඟට මතක තියාගන්න කොයි වෙලේකවත් වැලමිට පල්ලෙහාට දාලා රොඩ් එක ඔතන්න ගන්න එපා. එතකොට වෙන්නේ රොඩ් එකේ කැරලි ස්වභාවයක් ඇති වෙනවා. එහෙම වුණොත් එහෙම perm එක සාර්ථක වෙන්නේ නැහැ. හොඳට මතක තියාගන්න ඕනේ ඒක හැමතිස්සෙම වැලමිට ස්ට්‍රේට්ව තියෙන්න ඕනේ. ඊළඟට මේක උතාගෙන ගෙනල්ලා ඉවර වෙලා ඒක හොඳින් අල්ලගෙන ලොක් එක දාන්න ඕනේ. ඒ වගේම තමයි මේක රොඩ් උතනකොට මතක තියාගන්න ඕනේ මැද විතරයි එතෙන්න ඕනේ. හැම තැනම උතන්න බෑ. ඒක on the spot උතනවා කියලා අපි කියනවා. ඒක නැත්තම් වෙන්නේ අපිට අවශ්‍ය විදියට winding එක වෙන්නේ නැහැ. මේ ආකාරයට අපි perm rods ඔතා ගන්නවා. උඩට අරගෙන යනවා. ඊට පස්සේ ඒක අගිස්සටම අරගෙන යනවා. අත් දෙක හොඳින් උඩට උස්සලා තියා ගන්නවා. ඊළඟට වැලමිට පල්ලෙහාට දාන්න නැතුව
මේ කොණ්ඩය මේ විදිහටම තද තියාගන්න ඕනේ. මේක බුරුලට එතුවොත් එහෙම අපේ වයින්ඩින් ටෙක්නික් එක වැරදි වෙනවා. එතකොට පර්ම් එක හරියට එන්නේ අපිට අවශ්‍ය කරන පර්ම් එක ලැබෙන්නේ නැහැ. මේ ආකාරයට පළවෙනිම සෙක්ෂන් එක ඉවර වෙනකන් රොඩ්ස් ටික උතා ගන්න ඕනේ. දැන් අපිට මේ වෙලාවේ කාල වේලාව මේ සියල්ලම ඔයගලන්ට පැහැදිලි කරමින් කිරීමට කාල වේලාව මදි වෙන නිසා මම ගෙනල්ලා තියෙනවා මේ තව අනුරුවක් මේකේ එක කොටසක් අවසන් කරපු අපි බලමු මේ රොඩ් එක ඉවර වුණාට පස්සේ ඒ අනුරුව ඒක කොයි විදියටද සිද්ධ වෙලා තියෙන්නේ. ඒ වගේම මේ පැති වම් පැත්ත හෝ දකුණු පැත්ත හෝ රොඩ්ස් උතනකොට අපේ බොඩි ඇන්ගල්ස් කොයි විදියද කියන එක අපි ඊළඟ ඩමි එක අරගෙන ඒක බලලා ඉමු. දැන් අපි බලමු මම ගෙනල්ලා තියෙන අනිත් අනුරුව. මේකේ මම එක පැත්තක් ඔයගලන්ට උතලා ගෙනල්ලා තියෙනවා. නමුත් ඔයගොල්ලෝ දන්නේ නැහැ කොහොමද අපේ බොඩි ඇන්ගල්ස් මූව් වෙන්නේ කියලා අනිත් පැත්ත උතනකොට. ඒක නිසා මම දැන් ඔයගලන්ට එක පැත්තක් තියලා තියෙනවා කොහොමද අපි මේ පැත්ත ඔතන්නේ කියන එක. අපි මුලින්ම සේවාදායකයාගේ කෙස් වල රටාව තියෙන පැත්තට මුලින්ම අපේ ඇඟ හරව ගැනීම වැදගත් වෙනවා. ඊට පස්සේ අපි කරන්න ඕනේ කොණ්ඩය හොඳින් පීර ගන්න ඕනේ. අර විදියටම සෙක්ෂන් එක ගලවලා කොණ්ඩය හොඳින් පීරලා මුල්ම අවස්ථාවේ කිව්වා වගේ අපි කොණ්ඩේ හොඳට තෙමන්න ඕනේ. වෝටර් ස්ප්‍රේ එකක් අරන් හොඳින් තෙමා ගන්න. ඊට පස්සේ අපි අර පුරුදු විදියටම සෙක්ෂන් එක ගන්නවා. දැන් අපි ඉස්සෙල්ලා කරේ සේවාදායකයාගේ පිටුපස්සේ ඉඳලා දැන් අපි කරන්නේ සේවාදායකයාගේ පැත්තේ ඉඳලා. දැන් එතකොට අපි ඒ ආකාරයෙන්ම සෙක්ෂන් එක සමානයි. අපි ගන්න සෙක්ෂන් එක මොකද අපි එක සමාන සෙක්ෂන් එකක් නොගත්තොත් කර්ල්ස් එක එක ප්‍රමාණයෙන් එන්න පුළුවන්. ඒක නිසා හොඳට මතක තියාගන්න ඕනේ ගන්න සෙක්ෂන් එක ඔක්කොම එක සමාන වීම අනිවාර්යයි. එන්ඩ්ස් පේපර් එක ගත්තා. අපි පාවිච්චි කරේ බුක් ඇන්ඩ් වයින්ඩින් ටෙක්නික් එක. ඒ ටෙක්නික් එකටම ඍජුවම කොණ්ඩේ අරගන්න ඕනේ. මේකෙදි මතක තියාගන්න ඕනේ මේක කොණ්ඩය කෙලින් අල්ලන්න බෑ. හේතුව තමයි අපේ කොණ්ඩය පොඩ්ඩක් මූණ පැත්තට වැවිලා තියෙන ප්‍රමාණය වැඩි. එතකොට වෙන්නේ කෙස්වල ඇන්ගල් එක චුට්ටක් වෙනස් වෙනවා. ඒක නිසා කෙස් වැවිලා තියෙන ඇන්ගල් එකටම කොණ්ඩය අරගෙන යෑම ඊටාම වැදගත්. එතකොට මේ ආකාරයට තමයි අපේ බොඩි ඇන්ගල් එක තියෙන්න ඕනේ. ඊට පස්සේ අර පුරුදු විදියටම ඔයගලන්ට කලින් කියලා දුන්න විදියටම රොඩ් එක අරගෙන ආවා. අත් දෙක ඒ විදියමයි ෂෝල්ඩර් එක ස්ට්‍රේට්ව තියෙන්න ඕනේ. ඒ විදියටම කෙලීම් අරගෙන එනවා. කොයි වෙලාවකවත් අපේ උරහිස පාත් කිරීම කරන්න එපා. මොකද එතකොට අනිවාර්යයෙන්ම රැල්ලක් හිටිනවා. මේ ආකාරයට පියවරෙන් පියවර එන්ඩ්ස් පේපර් එක දාගෙන ඊට පස්සේ රොඩ්ස් ඔතන්න. මේ ටෙන්ෂන් එක ඒ විදියටම තියාගන්න ඕනේ. මොකද මේක වෙනස් වුණොත් එහෙම පර්ම් එක හරියට එන්නේ නැහැ. ඒ වගේම තමයි මේ පර්ම් රොඩ්ස් වල රබර්ස් දාන දිශාව අනිවාර්යයෙන්ම එක පැත්තක් වීම වැදගත්. මොකද නැත්තම් පර්ම් රොඩ්ස් ගලවනකොට අපේ කොණ්ඩේ කැඩී යාමට බොහෝ දුරට ඉඩ තියෙනවා. ඒ වගේම තමයි මේ පර්ම් රොඩ්ස් දානකොට මතක තියාගන්න ඕනේ මේ එක පර්ම් රොඩ් එකක්වත් ඕවර්ලැප් වෙන විදියට. ඒ කියන්නේ එක උඩ සිටින විදියට ඔතන්න එපා. එහෙම එතුවොත් එතකොටත් අපේ පර්ම් එක ගොඩේ තියෙන්න පුළුවන්. එතකොට හරියට පර්ම් ලෝෂන් යන්නේ නැහැ රොඩ් එක ඇතුළට. මේ වගේ ප්‍රශ්න ගොඩකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒක නිසා හොඳට මතක තියාගන්න ඕනේ පර්ම් රොඩ්ස් දානකොට ඕවර්ලැප් වෙන්න දාන්න එපා. මේ රොඩ්ස් වල රබර්ස් ඔක්කොම එක පැත්තට දාන්න. අර මං කලින් කිව්වා වගේ රබර් එක තද වෙන්න ඕනේ. තද නොවුනොත් එහෙම අපි කරන පර්ම් එකේ සාර්ථකත්වය අඩු වෙන්න පුළුවන්.
මේ විදියට පර්ම් රොඩ්ස් ටික රඳවා ගන්න. ඊළඟට අවසන් රොඩ් එක මේ පැත්තේ මම ඔයගලන්ට කිව්වා බලන්න දැන් මුලින් අපි ගත්තේ ගොඩාක් උඩට දැන් උඩට එහෙම ගන්නෙ නැහැ. ඒ කොණ්ඩේ වැවිලා තියෙන රටාව අනුව පර්ම් රොඩ් එක අරගෙන යන්න ඕනේ. ඒ කියන්නේ කෙස් උස්සන දිශාව. ඒ රොඩ් එකේ කෙස් වැවි ඒ කියන්නේ කොණ්ඩේ වැවි ඇති දිශාව අනුව තමයි කෙස් ගැනීම කළ යුත්තේ. දැන් අපි එක පැත්තක් ඔතාගෙන ඉවරයි. දැන් අපේ කොටස් 3ක් අවසන්. ඊළඟට අපිට කරන්න තියෙන්නේ මේ කොණ්ඩේ පිටුපස. මේ කොණ්ඩේ පිටුපසත් මම ඔයගලන්ට සකස් කරගෙන ඇවිල්ලා තියෙනවා. දැන් අපි පළවෙනි කොටස් 3 ඉවර වුණාට පස්සේ 4 සහ 5 කියන කොටස් දෙකම එක සැරේ උතා ගැනීම ඉතා වැදගත්. ඊට පස්සේ අපිට ඉතුරු වෙන්නේ ඊළඟ කොටස් දෙක. ඒකට මේ කොටස් දෙක කරනකොට මතක තියාගන්න ඕනේ මේ කොටස් දෙක අපි රොඩ් එක උතන්න ගන්නේ මෙන්න මේ ආකාරයට මේ හැඩයට තමයි මේක රැඳවීම කළ යුත්තේ. මන් ළඟ තියෙනවා පර්ම් රොඩ් එක සම්පූර්ණම දාලා අවසන් කරපු බේසික් වයින්ඩින් එක. එහෙම නැත්නම් 9 සෙක්ෂන් එක. එහෙම නැත්නම් අපි කියනවා ඔර්තොඩොක්ස් වයින්ඩින් එක. මේක කරලා ඉවර වෙච්ච අනුරුවක්. මේකේ බලන්න මේ එකක්වත් රොඩ්ස් අතර කිසිම හිඩසක් පේන්නේ නැහැ. ඒ වගේම මේ පැත්තේ රොඩ්ස් අපි පාවිච්චි කරලා තියෙනවා 6ක්. ඒ වගේම තමයි මේ පැත්තෙත් 6ක් පාවිච්චි කරලා තියෙනවා. ඒ කියන්නේ මේවා සමාන නොවුනොත් කර්ල්ස් අපේ එක එක විදියට එක එක ප්‍රමාණයෙන් එන්න පුළුවන්. ඒක නිසා හොඳින් මතක තියාගන්න මේ බේසික් වයින්ඩින් එක කරනකොට මේ එක රොඩ් එකක්වත් මේ විදියට මෙහෙම යනවා මිසක්ක මේ එක උඩ ආවොත් එහෙම අපේ පර්ම් එක සාර්ථක වෙන්නේ නැහැ. ඒ වගේම තමයි මේ පැත්ත මම කිව්වා දාන්නේ මේ ආකාරයට කියලා. මේ තියෙන මේ විදියට සකස් කරපු සම්පූර්ණම ඉවර කරපු අනුරුවක්. මං හිතනවා දැන් මේක නරඹන සියලු දෙනාට මං කියපු දේ හොඳින් වැටහෙන්න ඇති කියලා. ඉතින් මම බලාපොරොත්තු වෙනවා ඕගොල්ලෝ මේ නිවාඩු කාලය අවසන් වෙනකොට එහෙම නැත්නම් මේ නැවතත් පන්ති පටන් ගන්න කාලය වෙනකොට එතකන් ඕගොල්ලන්ට කරන්න පුංචි පැවරුමක් දෙන්න තමයි මම දැන් ලෑස්ති වෙන්නේ. මේ අද ලෝකයේ පවතින විවිධ වූ පර්ම් විලාසිතා ගැන අපේ දරුවෝ දන්නවා. දැන් ඉන්න දරුවෝ ගොඩාක් ඉන්ටර්නෙට් එක සෑහෙන්න වැඩ කරනවා. ඉතින් ඕගොල්ලන්ට පුළුවන් ඉන්ටර්නෙට් එක සර්ච් කරලා වෙන්න පුළුවන්. පොත්පත් සංගරා මේ වගේ දේවල් වලින් වෙන්න පුළුවන්. එතකොට ලෝකයේ පවතින විවිධ වූ පර්ම් විලාසිතා ගැන රිසර්ච් එකක් කරන්න පොඩි කියන්නේ සොයා බැලීමක් කරලා ඒවා කොහොමද කරලා තියෙන්නේ, මේවල කොහොමද රූප සටහන්, මේවා කොහොමද එතුවේ, ඒ වගේම ඒ සියල්ලක්ම කරුණු එකතු කරලා විවිධ පර්ම් විලාසිතා ගැන ප්‍රොජෙක්ට් එකක් කරලා ඔයගොල්ලන්ගේ ගුරුතුමාට බාර දෙන්න කියලා මම ඔයගොල්ලන්ගෙන් ඉල්ලා සිටිනවා. ඒ වගේම මෙවන් වූ තවත් වැඩසටහනකින් ඔබ හමු වීමේ චේතනාවෙන් අදට ඔබෙන් සමුගන්නවා. ඔබ සියලු දෙනාට සුබ රාත්‍රියක්.